समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් මේ දේශනාව සිද්ධ කරන්න කියලා සිහි කරලා තියෙනවා. ඒ නිසා මෙය වඩා ගැඹුරු සංකල්පයක්. මෙබඳු ගැඹුරු සංකල්පයක් නැවත නැවත අහන එක අපිට හරිම ප්‍රයෝජනයක්. අපිට විශාල උපකාරයක් තියෙනවා මේ වගේ දේශනාවක් නැවත අපි ශ්‍රවණය කරන එක. ඒතකොට නැවත ශ්‍රවණය කරන එක ප්‍රයෝජනයක් කියලා කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මහණෙනි, මේ පටිච්ච සමුප්පාද න්‍යාය බොහොම ගම්බීර එකක් බව. මේ පටිච්ච සමුප්පන්න න්‍යාය ලෝකේ කිසිම ආගමික මතවාදයක් තුල, ආගමික ඉගැන්වීමක් තුල, ආගමික දර්ශනයක් තුල මතු නොවන කාරණයක්. මේක කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාදය හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විතරයි. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන ඊටා විශේෂ ලක්ෂණයක් පින්වත්නි. ඊටාම විශේෂ දෙයක් ඒක. ඒක ඊටා විශේෂ දෙයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණේ බොහෝම කාලෙකින්. ඒ බොහොම කාලෙකින් මුණ ගැහුණ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය, පැහැදිලි කොට වදාළ ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම අපේ ජීවිතයට ගලප ගන්නවා නම් මේ ආර්ය න්‍යාය පිළිබඳ අවබෝධයක් අපි හැම කෙනෙකුටම තියෙන්න ඕන. මේ ආර්ය න්‍යාය ගැන අවබෝධයක් නැත්නම් එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. සෑම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ම මේ ආර්ය න්‍යාය මේක ගැඹුරු කතාවක්. දැන් මේ පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන්ම දේශනාව කරන්න කියලා මතක් කරලා තියෙන නිසායි කියන්නේ. මේ ගැඹුරු ආර්ය න්‍යාය පිළිබඳ යම් කිසි අවබෝධයක් බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්නම ඕන. එහෙම නැත්නම් එයාට ලොකු අවුලක් හිටිනවා. ඒ කියන්නේ දැන් මේ ජීවිතයේ තුලදීත් එයාගේ ජීවිතේ කඩා වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයට ඇසුරෙන් ලෝකයේ දිහා බැලුවොත් ඒ කියන්නේ මේ ජීවිතෙත් එයා තුල කඩාවැටීමක් ඇති වෙන්නේ නැහැ. මේ ජීවිතයේ තුලත් එයා තුල නැගී හිටීමක්මයි ඇති වෙන්නේ. ඒක හරියට මේ වගේ. දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්හි මේ ඇත, මේ ඉපදීමෙන් මේ උපදී කියලානේ කියන්නේ. ඒතකොට මේ අත්දකින්න වර්තමාන අත්දැකීම් ටික අපි හිතමු මොකක් හරි ආරවුලක් හරි, ගෙදර ප්‍රශ්නයක් හරි, දරුවන්ගේ ප්‍රශ්නයක් හරි, කුම්මන ප්‍රශ්නයක් හරි කමක් නැහැ. මේ මොහොතේ අත්දකින්න ප්‍රශ්න ටික හේතුඵල සහිතව ගලපන්න පුළුවන් වුණොත්, පටිච්ච සමුප්පන්නව දකින්න පුළුවන් වුණොත්, ඒ පටිච්ච සමුප්පන්නව දැකීම තුල පින්වත්නි යා හැම වෙලාවකම වර්තමානීය අත්දැකීමට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැම වෙලාවකම ඵලයට ප්‍රතිචාර දක්වන්න ගියොත් ඒක ආර්ය න්‍යාය සමග සැසඳෙන්නේ නැහැ. ආර්ය න්‍යාය අපිට කියලා දෙන්නේ හැම වෙලාවකම හේතුවට විකල්ප කරන්න කියලායි. හේතුවට විකල්ප කරනකොට ඵලය નિરાයාසයෙන්ම වෙනස් වෙනවා. හේතුව වෙනස් කරාම ඵලය වෙනස් වෙනවා. මොකද හේතුව නිසාමයි ඵලයක් උද්ගත වෙන්නේ.
ඒ නිසා මේ මොහොතේ අත්දකින්න ප්‍රශ්නේ දිහා බලන්න නැතුව අපට පුළුවන් වුණොත් යම් වෙලාවක මේ මොහොතේ ඇතිවෙච්ච සිද්ධියේ මූලය හොයාගෙන යන්න. ඕකම තමයි මූල පරිඥා සම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. මුල හොයාගෙන යනවා. මුල හොයාගෙන ගිහින් මුලට විකල්ප හොයනවා. මුලට විකල්ප යොදනවා. ඒකට කියන්නේ මූල පරිඥා. මූල පරිඥා කියන්නේ මුල හොයාගෙන ගිහින් විකල්පයක් හදා ගන්නවා. එතකොට මුලට විකල්ප හදන එක බුදුදහමේ ක්‍රමය. හේතුවට විකල්ප මුල නිසා ඇතිවෙච්ච ඵලයට විකල්ප හදන එක නෙමෙයි. මොකද ඵලයට ප්‍රතිචාර දැක්වීම තුළ తాවකාලික විකල්පයක් විදියට, తాවකාලික පැලැස්තරයක් විදියට, తాවකාලික යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒක හරියට පින්වත්නි දැන් අපි හිතමුකෝ ගහක් අනවශ්‍යයි. ගස් කපන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ. උදාහරණයක් විදිහට අපි ගමුකෝ. ඒ ගහේ පිළල හැදිලා. ඒතකොට ඒ ගහේ පිළල හැදිච්ච නිසා ඒ පිළල නිසා තවත් බොහෝ ගස් වලටත් ඒ පිළලය විසිරෙන්නත් පුළුවන්. එහෙමනම් එයා පිළ නිකන් අතු ටික කපලා දැම්මට වැඩක් නැහැ. ඇයි? తాවකාලිකව නම් ප්‍රශ්නෙට විසඳුමක් හම්බ වෙයි. తాවකාලික විසඳුම් කරාට වැඩක් නැහැ. එතකොට එයා කරන්න ඕන මොකද්ද? මුල පිටින් ගහ උදුරලා දානවා පිළල හැදිච්ච එක. මොකද ඒක නිසා තවත් බොහෝ ගස් වෙනසෙන්න පුළුවන් නේ. ඒ නිසා තවත් බොහෝ වෘක්ෂලතා වෙනසෙන්න පුළුවන් නිසා පිළලේ පිටින් ගහම අයින් කරලා දානවා. එතකොට ආයි ගහේ දලු ලෑමක් නැහැනේ. ඒ පිළලේම අයින් කරලා මහා වනස්පතීන්ගෙන් පිරිච්ච වනයක් පිරිසුදු කරන්නේ යම්සේද හේතුන් නිරුද්ධ වීමෙන් ඵලයේ નિરાයාසයෙන් නිරුද්ධ වෙනවා. එතකොට ඒක හැම වෙලාවකම පාවිච්චි කරන්න පුළුවන්. එක ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවටත් පාවිච්චි කරන්න පුළුවන්. gedara මොකක් හරි අර්බුදයක් ඇති වුණා කියලා හිතන්නේ. මොකක් හරි gedara අර්බුදයක් ඇති වෙච්ච වෙලාවක ඒ අර්බුදයටම කට ගහගෙන යන්නේ නැතුව මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවට නෑ මේක ඇති වුණේ කොහොමද කියලා අපි බලන්න ඕන. කවුද මේක ඇවිස්සුවේ? කොහොමද මේක වුණේ කියලා අපි හොයලා බලන්න ඕන වගේ තැනකට ගියොත් පින්වත්නි එතන ඵලයට නෙමෙයි ප්‍රතිචාර දක්වන්නේ හේතුවටයි එතන ප්‍රතිචාර දක්වන්නේ. එතකොට හේතුඵල සහිතව ලෝකේ බලන ශ්‍රාවකයෙක් වෙන්න මේ පටිච්ච සමුප්පාද ආර්ය න්‍යාය ගෘහස්ත කාමභෝගී ජීවිතයට පවා විශාල උදව්වක් කරනවා. ආධ්‍යාත්මය ගැන කවර කතාවද? දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදය පින්වත්නි සම්පූර්ණයෙන්ම අත්දකින අත්දැකීම් ලෝකයේ තුල ජරා මරණ දුක නිමා කරගන්නයි මේක පැහැදිලි කරන්නේ. ඒතර ජරා මරණ දුක නිමා කරගන්න පැහැදිලි කරපු ආර්ය න්‍යායක් අපි ඉස්සරහා තිබ්බට ලෝකයේ කිසිම ආගමික මතවාදයකට ආගමික දර්ශනයකට මෙබඳු කියවීමක් මෙබඳු විග්‍රහයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මෙබඳු කියවීමක් ලෝකයට හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආනන්ද හාමුදුරුවෝ එක වෙලාවක ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මට මේ පටිච්ච සමුප්පාදය හරි ලේසි වගේ තේරෙනවා. හරි පහසුවෙන් මට අවබෝධ වෙනවා කියලා තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා. මා හේවං ආනන්ද දෙවතාවක් කියලා තිනවා. ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද මේ පටිච්ච සමුප්පාදේ නොදන්නාකම. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ නොදන්නාකම නිසා තමයි සත්වයා ඉපදෙමින් මැරෙමින් මේ භව ගමනේ නොඑක ආකාරයෙන් සැරිසරන්නේ. අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා, සම්පූර්ණයෙන්ම පින්වත්නි අවිද්‍යා සහගතව එයාගේ ජීවිතය තුළ අවිද්‍යා සහගත ක්‍රියාවලියක තමයි යා නැවතිලා ඉන්නේ. ඒතර අවිද්‍යා සහගත ක්‍රියාවලියක නැවතිලා ඉන්න සත්වයාට මුලක් හොයන්න බැරි විදියට අවිද්‍යාවෙන් තමයි යට කළේ. එතකොට අවිද්‍යාවෙන් වැහිලා යන මේ භව ගමන ප්‍රතිවේද කරගන්න අපිට බැරි වුණොත් ඉහළට පහළට ඒකට අපි කියන්නේ අනුලෝම
පටිච්ච සමුප්පාදය සහ පටිලෝම පටිච්ච සමුප්පාදය. අනුලෝම වශයෙන්ුත් බලනවා, පටිලෝම වශයෙන්ුත් බලනවා. එතකොට අනුලෝම වශයෙන් සහ පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදයේ බලනකොට එයාට මේ Tamanගේ හිතේ විතර්ක වලට ඉඩක් වෙන් වෙන්නේ නැහැ. Tamanගේ හිත තුල විතර්ක වලට ඉඩ වෙන් වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම දුක නිමා කරගන්න යාට අවස්ථාව ලැබෙනවා. එතකොට ඒක බලන්න ඕන සමීපතම කාරණේ හිත. මේ මොහොතේ අත්දැකීමේ ඉඳලා තමයි පිටිපස්සට බලාගෙන යන්නේ. මොකද එතකොට තමයි Tamanගේ ස්වකීය අවබෝධයක් බවට පත් වෙන්නේ. කටපාඩම් කරගෙන දහම් පාසලේ ඉගෙන ගන්න දරුවෙක් වගේ නෙමෙයි. එහෙමත් නැත්නම් මතක තියාගත්ත පමණින්ම වැඩපිළිවෙල කරගන්න කෙනෙක් විදියට නෙමෙයි. සම්පූර්ණයෙන්ම පින්වත්නි මේ ආර්ය න්‍යාය අවබෝධ කර ගන්නවා නම් ඒ ආර්ය න්‍යාය අවබෝධ කරගන්න ශ්‍රාවකයා විසින් තමන්ගේ సంతానගත අවබෝධයක් බවට මේක හරව ගන්න ඕන. හාමුදුරුව කෙනෙක් කිව්වටවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළාටවත් නෙමෙයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ඉතින් ඒක ඉස්සෙල්ලා විශ්වාස කරගන්න ඕනේ. ඒකනේ ශ්‍රද්ධාව වැදගත් කිව්වේ ඉස්සෙල්ලාම. මොකක්වත් දන්නේ නැතිකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න එපායි. අවබෝධය අදාහගත්ත කෙනෙකුට තමයි එතනින් එහාට යන පරයාය ගැන හැඟීමක් හරි ගන්න පුළුවන්, අදහසක් හරි ගන්න පුළුවන් එයාටනේ. ඒතර ඉස්සෙල්ලාම අවබෝධය අදාහ ගන්නවා. ඒතර අවබෝධය අදාහගත්තට මදි. අවබෝධය අදාහගෙන පින්වත්නි එතනින් පස්සේ පුද්ගලයා විසින් ඒ අවබෝධය අදාහගෙන අවබෝධය අදාහගත් ශ්‍රාවකයා විසින් තවදුරටත් ඒක సంతానගත අවබෝධයක් බවට ඒක ස්ථාවර කරගන්න, පුහුණු කරගන්න වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕන. එතකොට මේ වැඩපිළිවෙල අපි තුල නැත්තම්, ඒක අපිට කරගන්න උවමනාවකුත් නැත්තම් කොච්චර දන් දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර බණ ඇහුවත් ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඵලයක් අත්දකින්න බෑ. ඒ කියන්නේ ධර්මයේ තුල ප්‍රායෝගික ප්‍රතිඵලයක් අත්දකින ශ්‍රාවකයා විසින් නිරන්තරයෙන්ම මේ ආර්ය න්‍යාය පිළිබඳ නුවණක්, අවබෝධයක්, වැටහීමක් හදා ගන්න ඕන. ඒක තමන්ගේ අවබෝධයක් බවට හරව ගන්නවා නම් පටන් ගන්න තියෙන්නේ තමන්ගේම අරුබුදේ ලියා ගන්න අදහසින්. දැන් ඔබේ අරුබුදේ මොකද්ද? අපි දැන් ඒක බලමුකෝ. ඔබට මොනවා හරි අරුබුදයක් තියනවාද? මොකක්ද ඔබට තියෙන අරුබුදේ? මේ වෙලාවේ ඔබ තුල පවතින අරුබුදේ මොකද්ද? උඩින් බලන කෙනෙකුට නම් හිතෙන්න පුළුවන් මේ කොවිඩ් වෛරසය, රැකියාව කරගන්න බැරිකම, කලින් කරපු ව්‍යාපාර වලින් වගේ දැන් ලාභ ලැබෙන්නේ නැතිකම, රැකියා අරුබුද, ආර්ථික අරුබුද. ඒතර මේ වගේ සාමාන්‍යයෙන් උඩින් බලන කෙනෙකුට එයාගේ කතාව ඇහුවොත් එයාට ගොඩාක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මේ ඔක්කොම ස්වල්ප ප්‍රශ්න විදියටයි. මේවා මෙහිදී කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න. මෙහිදී කතා බහ කරලා විසඳුමක් හොයාගන්න පුළුවන්. හැබැයි මේ කතා බහ කරලා විසඳ ගන්න බැරි ප්‍රශ්න ටිකක් මෙහි තියෙනවා. මොකක්ද ඒ තමයි ජරාව සහ මරණය. ඒක කතා බහ කරලා විසඳ ගන්න බෑ ඒකට. ඒකට විකල්පයක් නැහැ. කතා බහ කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ජරාව බෙදා ගන්න බෑ. මරණය බෙදා ගන්න බෑ. ජරා මරණ දුක තවත් කෙනෙක් එක්ක හවුලේ විඳවන්න බෑ. එතකොට තවත් කෙනෙකුට පිට ඉඳලා මේ කැම බීම දීලා ජරා මරණ දුක සම්පූර්ණයෙන් අඩු කරන්න බෑ. తాවකාලික සහනයකට ඊටාම ස්වල්ප උපකාර කරන්න පුළුවන්. නමුත් මේකේ ආවේනික දුක මේක තමයි. මොකද්ද? ජරා මරණ දුක. ඒතර ජරාව කියන්නේ වයසට යන එක, ලෙඩ වෙන එක. මේවා තමයි ජරාව කියලා කියන්නේ. ඊට පස්සේ මරණය කියලා කියන්නේ මේ ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටෙන එක. ඒක නවත්ත ගන්න අපි කීයක් දේවල් නම් මෙහි කරනවද?
ඇත්තට මේක නවත්ත ගන්න පින්වත්නි අපි මොනවද කරන්නේ නැත්තේ? අපි ගොඩාක් දේවල් ඒක නවත්ත ගන්න කරනවා. සෑහෙන දේවල් අපි කරනවා. ඒ හැම දෙයක්ම කරන්නේ ඇයි පින්වත්නි? ඒ හැම දෙයක්ම කරන්නේ මේ ජරා මරණ දුක නවත්ත ගන්නයි. මේ මරණේ නවත්ත ගන්න මිනිස්සු කීයක් ඒවා කරනවද කියලා හිතලා බලන්න. දැන් බලන්න ඔබ ඔය ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටෙන එක නවත්ත ගන්න නිමීද මේ කරන ඔක්කොම වැඩ ටික කරන්නේ. මේ ඔක්කොම කරන්නේ ඒකටයි. ඔබ කැමති නෑ මේ ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටෙනවට ඔබට උවමනයි මේ රූපේ රැක ගන්න. ඒ නිසා ඔබ මේකට කවනවා, අන්දනවා, පොවනවා, බෙහෙත් දෙනවා, නිදි කරවනවා, ඇඳුම් අන්දනවා. ඊට පස්සේ එයාගේ ජීවිතය තුළ තවත් එකී මෙකී නොකී ගොඩාක් දේවල් කරනවානේ මේ කය වෙනුවෙන්. නාවනවා. මේ වගේ ගොඩාක් දේවල් කරනවා මේ කය වෙනුවෙන්. මේ ඔක්කොම කරන්නේ මොකටද? මේ ඔක්කොම කරන්නේ කය නඩත්තු කරගන්නයි. කය ප්‍රවේශම් කරගන්නයි මේ ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ මේ ජරා මරණ දුක තමාව අභිභවා යන්න නොදී තියාගන්නයි මේක කරන්නේ. හැබැයි මේක කරලා මේ ධාරිතාවේ උපරිමට ගිහින් මේ මොනවා කරත් මේක අහන්න නැති දවසක් එනවා. එදාට මේ ජීවිතේන්ද්‍රිය රූපය බිඳ වැටෙනවා. එතකොට මේක තමයි අපි ඉස්සරහා තියෙන ප්‍රශ්නේ. ඕන්න දැන් ඔබට දැනෙන ප්‍රශ්නයක් තියෙනවා ඔබ ළඟ. ඔබට සංවේදී වන ප්‍රශ්නයක් තියෙනවා. ඔබට කිට්ටුවෙන්ම දැනෙන ප්‍රශ්නය තමයි ජරා මරණ දුක. එතකොට ජරා මරණ දුකට විකල්පයක් විදිහට බත් කැවුවට මදි. ඒක මෙහි ඵලයටනේ ප්‍රතිචාරය. ඊට පස්සේ මේක අම්දලා තිබ්බට බෙහෙත් තරන් දුන්නට ඊට පස්සේ දැන් මේ කාලේ ඔය කොවිඩ් වගේ වසංගත වලින් මාස්ක් එකක් දාගෙන හිටියට ඒ වගේ ඊටාම මෙහිදී පුංචි ප්‍රශ්න වලට විකල්පය හම්බ වෙනවා. නමුත් නැවත ලෝකයේ එකම දේ කියවෙමින් පවතිනවා. සංසාරේ චක්‍රයක් කිව්වේ ඒකයි. මේ ලෝකයේ එකම දේ නැවත සිදුවෙමින් පවතිනවා. නැවත එකම දේ සිදුවෙමින් පවතිනවා නම් එකම දේ නම් මේ සිද්ධ වෙමින් පවතින්නේ පින්වත්නි. එකම දේ නැවත සිද්ධ වෙන ලෝකයක නම් අපි නැවතිලා ඉන්නේ. මේ නැවතිලා ඉන්න ලෝකේ ප්‍රශංසා කරන්න වර්ණනා කරන්න දෙයක් නැහැ. එකම දේ තමයි නැවත රිපීට් වෙන්නේ. එතකොට ඒ සම්පූර්ණයෙන්ම එකම දේ නැවත සිද්ධ වෙනවා නම් මේ ජරා මරණ දුකට මෙහෙදී පැලැස්තර ගහලා හරියන්නේ නැහැ. මේක ආයෙ සිද්ධ වෙනවා. පුනක් නැවත සිද්ධ වෙනවා. හරියට ගොවියෙක් වපුරනවා වගේ පුනක් චේව වපන්ති බීජං වපුරන මිනිසු මේ කන්නේත් වපුරනවා, ඊළඟ කන්නේත් වපුරනවා, මැරෙනකන් වපුරනවා. එතකොට වපුරන මිනිහෙක් වගේ හැමදාමත් අපි කරන්නේ එකම දේ තමයි මේ ලෝකේ නැවත සිද්ධ වෙන්නේ. ඉපදෙනවා, වැඩි වියටපත් වෙනවා, ඊට පස්සේ තරුණ විය එළබෙනවා, වයසට යනවා, මැරෙනවා, ආයි ඉපදෙනවා. මේ විදියට තියෙනවා ලෝකේ මේකේ ජරා මරණ දුක ආවේනික තත්වයක්. මේ ජරා මරණ වලින් පිරිච්ච ලෝකේ බරපතල අර්බුදයට පැලැස්තර ගහන එක නතර කරන්න බුදු කෙනෙක් තමයි අපිට ගන්නන්නේ. ජරා මරණ දුක ඇති වෙන්නේ කුමක් නිසාද කියලා යා බලන්න ඕන පිටිපස්සට. මොකක් නිසාද ජරා මරණ දුක ඇති වෙන්නේ? කෙනෙක් හිතන්න පුළුවන් සෙනසුරු නිසා. ග්‍රහයෙක්ගේ නීච වීමක් නිසා. අමනුස්සයෙක්ගේ බලපෑමක් නිසා. කේන්දරයේ අවුලක් නිසා. මේ වගේ ගොඩාක් අවුල් හොයන්න පුළුවන් මෙහි. ඒතර මේ වගේ ගොඩාක් අවුල් මේ ලෝකේ හොයද්දී අවුල් වියවුල් ගොඩක් හොයනවා. දැන් මේ කාලේනොත් අපිට පේනවා දැන් පහුගිය කාලේ අර මේ ලෝකයේ මුමනාවක් තියෙනවා. දැන් තරුණ පුංචි ළමයින්ට වෙන හිරිහැර ගැන කතා කරනවා. ඊට පස්සේ පහුගිය කාලේ අර තරුණ පුංචි දරුවෙක් එක්තරා නිවසකදී ගිනි තියාගෙන මිය ගිය සිද්ධිය තවමත් උණුසුමේ පවතිනවා. ඒතර මේ ඔක්කොම ඇස්සේ තියෙන ජරා මරණ දුක. නමුත් මිනිස්සු මෙහි සාධාරණයක් ඉල්ලනවා. ඒක ඉල්ලන්න ඕන. නමුත් අවබෝධයේ පැත්තට යනකොට එයා දැනගන්න ඕන ඔක්කොම දුක දැන් අර පහු කාලේ අපිට මතකයි දැන් මේ දවස්වල කතා බහට ලක් වෙනවා ළමයි ගෙදරක වැඩට ගිහින් ඉවර වෙලා
ඒ මේ දවස්වල මේ හරියට මේ ටීවී එක දැම්මොත් ඇහෙන කතාවක් නේ. ඒකට ඒකේ කියන්නේ ළමයාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් පෙනී ඉන්න සාධාරණ ඉල්ලපු විවිධ කණ්ඩායම් ගොඩක් එකතු වෙලා දැන් ඉන්නවා. ඒ අය සාධාරණයක් ඉල්ලනවා. සාධාරණ ඉල්ලලා ඒ අය උද්ඝෝෂණත් කරනවා. එතකොට ඒගොල්ලෝ මෙහෙදී සාධාරණ ඉල්ලුවාට මේක සාධාරණීකරණය කරගන්න බෑ. මෙහෙදී ඉල්ලන්න ඕන සාධාරණී. නමුත් මෙහෙදී සාධාරණී කරගන්න බෑ. හේතුව තමයි පින්වත්නි මේක උපන් නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක්. අන්න බලන්න බුදු කෙනෙක්ගේ ආර්ය න්‍යායෙන් බලනකොට. වැඩට ගිය නිසා නෙමෙයි ළමයාට දුක. උපන් නිසානේ. වැඩට ගිය නිසා තමයි ඒක තමයි ඵලය. නමුත් මේ ඔක්කොම දුක මොකක් නිසාද? උපන් නිසානේ. ඒකට කියන්නේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. මේ සියල්ලම දුක සම්භවය වෙන්නේ මොකක් නිසාද? ජාතිය නිසා. ජාතිය නිසා. එතකොට ජාතියේ විවිධත්වයක් තියෙනවා. ජාතියේ තියෙනවා විවිධත්වයක්. මොකද්ද ජාතියේ විවිධත්වය? ජාතියේ විවිධත්වය තමයි මේ ඉපදීම වනාහි එකම ස්වභාවයක පවතින ආවේනික තත්වයක් නොවේ. කොටසක් ගැබක, කොටසක් මව් කුසක, මේ ගැබක, කොටසක් බිත්තර ASCII, කොටසක් ඒ අයගේ ජීවිතේ ලියවෙනවා ඕපපාතිකව දෙවිවරු, නිරේ වගේ, නිරසත්තු වගේ ඕපපාතික. ඔය අතර කුණු ගොඩු වල ASCII හිමත් උපදින්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ජීවිතයත් කුණු රොඩු ගොඩක් ASCII ඉපදෙන්න බැරි කමක් නැහැ. ජාතිය සම්භව වෙන්න පුළුවන් එහෙ. ඒතර මේ විදියට පුද්ගලයා මුහුණ දෙන බරපතලම අර්බුදය තමයි ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. ජාතිය නිසයි මේ සියලු දුක සම්භව වෙන්නේ. එහෙමනම් අවුල මොකද්ද? ඉපදීම. ඉපදීම නැති කරගත්තා නම් ජාති නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම නිරුද්ධ වී යනවා. දැන් බලන්න ලියා ගන්න විදියත් බලනවා, පැටලිච්ච විදියත් බලනවා. දැන් අපි පැටලිලා ඉන්නේ. දැන් අපි ලියා ගන්න ඕන ඉක්මනට. මේ ප්‍රශ්නේ ලියා ගන්න නැතුව අපිට විකල්පයක් නැහැ. ඉක්මනින් ලියන්න ඕන මේ ප්‍රශ්නේ. එතකොට ජාතිය කියන එක ඊට පස්සේ බලනවා ජාතිය නැති කරගන්න නම් ජාතිය මොකක් නිසාද ඇති වෙන්නේ? ජාතිය ඇති වෙන්නේ පින්වත්නි භවය නිසා. මොකක් නිසාද? භවය නිසා. ඒකට පටිච්ච සමුප්පාදේ කොහොමද කියන්නේ? පටිච්ච සමුප්පාදේ කියන්නේ භවපච්චයා ජාති කියලා. විපාක පිණිස කර්ම හැදෙනවා. එතන භවය කියන එක බොහෝම ගැඹුරු එකක්. භවය කියන්නේ එක පැත්තකින් දැකපු දේ, අහපු දේ, දැනුණු දේ, හිතුණු දේ ඇති බවට මනසේ හිටින ගතිය. ඊට පස්සේ ඒ හිටපු බව එක්කම යා ලෝකෙට ගිහින් නැවත කයෙන් වචනින් මනසින් කර්ම රැස් කර ගන්නවා. මේ දකින්න දේවල් තියෙනවානේ, දකින්න දේ ඇති බවට මනසේ රැඳෙනවා. අන්න ඒකට තමයි භවය කියන්නේ. එතකොට ඒක තමයි භවය කියන්නේ. චේතනහම් භික්කවේ කම්මං වදාමි කිව්වෙත් ඔතනම එක පරියායක් තමයි. එතකොට විපාක පිණිස කර්ම හැදෙන්නේ දැකපු දේ මත ප්‍රපංචකරණය තුලයි. අහපු දේ මත ප්‍රපංචකරණය තුලයි. දැනුණු දේ මත ප්‍රපංචකරණය නිසායි. සිතුණු දේ මත ප්‍රපංචකරණය නිසායි. එතකොට මේ දැකපු, අහපු, දැනුණු, හිතුණු දේවල් Tamanගේ මනස තුල හැප්පෙන ගතියක් අපේ ජීවිතේ තියෙනවා. ඒ හැප්පෙන ගතිය නිසා තමයි පින්වත්නි ඒකට අනුරූපීව ඒ නිසා එයාගේ ජාතිය පහළ වෙනවා. ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. ජාතිය සම්භවය වීම මුල් කරගෙන ජරාව, මරණය, ශෝකය, පරිදේවය, වැළපීම, හැඬීම, දුක් දුම්නස් කායික, මානසික නානාවිධ ආකාරයෙන් දුකක් හට ගන්නවා. ඒතකොට එහෙමනම් මේ අපි කතා කරන සංකල්පය බොහොම ගැඹුරට යන එකක්. මේ ආර්ය න්‍යාය දැනගත්තට පස්සේ ඒ ආර්ය න්‍යාය දැනගත් සත්වයා තුළ නිවීමක් හැදෙනවා. මේක මේ ආකාරයෙන් තමයි මුලින් දැනගන්න ඕන. පස්සේ හැම දැකීම් මාත්‍රයකම ඇති වෙන පටිච්ච සමුප්පාද න්‍යායක් තියෙනවා. ඒකට කලින් මේක දැනගන්න ඕන. ක්ෂණයක් ගානේ ඇති වෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය දකින්න බෑ. මේ පළල් ජීවිත තුනක් අපේ වචන වලින් කිව්වොත් ආත්ම තුනක්, ආත්ම කියලා එකක් නැහැ.
අපිට තේරෙන විදිහට කිව්වොත් ආත්ම තුනක් අතර අන්තර් සම්බන්ධයේ පවතින විදිහයි මේ පටිච්ච සමුප්පාදය අද අපි පැහැදිලි කරන්නේ. එහෙම නැතුව ක්ෂණයක් ගානේ ඇති වෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නෙමෙයි. දැන් හොඳට බලන්න පින්වත්නි මෙතන තියෙනවා ජරා මරණ දුක. එකට ජාතිය හේතු වුණා. ජාතියට හේතු උනේ භවය. විපාක පිණිස කර්ම සකස් වීම. තවත් භවයට අපි අර්ථයක් දුන්නා ඇහපු දේ, දැකපු දේ, දැනුණු දේ, හිතුණු දේ තියෙනවා කියලා. තියෙනවා කියලා මනසේ හැප්පෙනවා. ඒ තියෙන නිසා නැවත නැවත ලෝකෙට බැහැලා හොයන්න පටන් ගන්නවා. හොයනකොට කයෙන් යා කර්ම රැස් කරනවා, වචනින් කර්ම රැස් කරනවා, මනසින් කර්ම රැස් කරනවා. ඒ රැස් කරගන්න දේට අනුව කාම භව, රූප භව, අරූප භව කියන්නේත් ඒකයි. ඊට පස්සේ කාම ලෝකයට අදාළ කර්ම රැස් වෙන එකට කියනවා කාම භවය කියලා. රූප ලෝකයට අදාළ විදිහට කර්ම රැස් වෙන එකට කියනවා රූප භවය කියලා. අරූප ලෝකයට අදාළව කර්ම රැස් වෙන එකට කියනවා අරූප භවය කියලා. අරූප භවය කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ කාම භව, රූප භව, අරූප භව කියන භවය මුල් කරගෙන තමයි ජාතිය සම්භවය වෙන්නේ. ජාතිය සම්භවය වුණොත් ජරා මරණ දුක පවතිනවා. ඔන්න ඔහොම දිගට දෙපැත්තට බලන්න ඕන. දෙපැත්තට බලාගෙන යනකොට මේක හරි වේගයෙන් සිද්ධ කරනකොට එතන තවත් විතර්ක වලට රින්ගන්න ඉඩක් නැති වෙනවා. අන්න එතකොටයි අවබෝධය කරා ගොඩ වෙන්නේ. එතකොටයි අවබෝධය කරා ඒ පුද්ගලයා පියමන් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට වදාලා පින්වත් මහණෙනි එතනින් පස්සේ බලන්න කියනවා මේ භවය කියන එක මොකක් නිසාද ඇති වෙන්නේ? භවය කියන එක නිකාම්ම පහළ වෙච්ච එකක්ද? නෑ. භවය කියන එක ඇති වුණේ උපාදානය නිසා. මොකද්ද උපාදානය කියන්නේ? උපාදානය කියන්නේ හිත බැඳෙනවා. ඒතර බැඳිච්ච තැන නිදහස් නෑ. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා කියන්නේ බැඳුනොත් නිදහස් නෑ, අනුපයෝ විමුක්තෝ නොබැඳුනොත් විමුක්තයි, නිදහස්. අපි පින්වත්නි හැම වෙලාවකම බැඳෙනවා ලෝකයට. මොනවටද ලෝකේ බැඳෙන්නේ? ලෝකේ රූප වලට බැඳෙනවා, ශබ්ද වලට බැඳෙනවා, ගඳ සුවඳට බැඳෙනවා, රසයට බැඳෙනවා, පහසට බැඳෙනවා, අරමුණු වලට බැඳෙනවා. ඔච්චරයි ලෝකේ බැඳෙන්න කියලා ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර පොදුවේ ගත්තොත් ওই රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන දේවල් වලට තමයි අපි බැඳෙන්නේ. විසුරුවල ගත්තොත් එහෙම මේ උපාදාන කාරණා හතරක් තියෙනවා. මොනවද? කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා. ඔන්න ඔච්චරයි බැඳෙන්නේ. එක්ක කාමයන්ට බැඳෙනවා. ඇහෙන් දකින රූප වලට, කනින් අහන ශබ්ද වලට, නාසයෙන් දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කායට දැනෙන පහසට. මේ විදියට පින්වත්නි මනසට දැනෙන අරමුණු වලට මේ විදියට අපේ හිත නිතරම පින්වත්නි බැඳෙනවා. එතකොට නිතරම අපේ හිත බාහිර ලෝකයට බැඳෙනකොට ඒ බැඳීම මුල් කරගෙන පින්වත්නි ඒ කාම ලෝකයට බැඳී යාම, කාමයන්ට බැඳී යාම, ඊට පස්සේ යා දිට්ඨියටත් බැඳෙනවා, දෘෂ්ටිගත වෙනවා. එක දෘෂ්ටි වලට අහු වෙලා යනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන ලෝකය දකින්නවා. ඊළඟට සීලබ්බත උපාදාන. එක සීල බෘත වලට බැඳිලා යනවා. දැන් බලන්න ලංකාවේ බෞද්ධයන්ට වෙලා තියෙන දේ. එක සීල බෘත වලට බැඳිලා යනවා. අන්න රහවල් තැනට ගිහින් පූජාවක් තිබ්බොත් හොඳයි කියනවා එතනට දුවනවා. අහවල් පල්ලියට ගිහින් ගීතිකාවක් කිව්වොත් හොඳයි කිව්වොත් එතනට දුවනවා. දැන් බලන්න ලංකාවේ බෞද්ධයන් අසරණ වෙලා තියෙන විදිය. ලංකාවේ බෞද්ධයා වැසිකිලි පෝච්චියට අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. එච්චරට ලංකාවේ බෞද්ධයාට අභිමානයක් නැහැ. දැන් මේ පහුගිය කාලේ එක ප්‍රශ්නයක් මතුවෙලා ඒ ප්‍රශ්නෙට ඒක මහා බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට විකල්පයක් විදිහට එක මිනිස්සෙක් මට කතා කරලා කිව්වා බලන්න හාඳුරුනේ මේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේ නමක්ගේ මොකක් හරි පුංචි ප්‍රශ්නයක් වචන හුවමාරුවක් ඒක. මිනිස්සුනේ වචන හුවමාරුවක් ලොකු සිද්ධියක් නෙමෙයි. ඒ වචන හුවමාරුවට මේ මිනිස්සයා මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ
ඔන්න ওই වෙලාවට තමයි ආගම මාරු කරන්න හිතෙන්නේ. ඒ මෝඩ මිනිස්සයාට තේරෙන්නේ ඒකෙන් Taman තමයි නන්නත්තර වෙන්නේ කියලා. ওই වෙලාවට තමයි හාඳුරන්නේ මේ ආගම මාරු කළ විනාගමකට යන්නේ. ඉතින් විනාගමකට ගියා කියලා අපිට මොකද? මේ ප්‍රඥාවන්තයින්ගේ ධර්මයක් මේක. මේක මේ මොට්ටල Tamanගේ දෘෂ්ටිය මොට කරගත්ත මිනිසුන්ගේ එකක් නෙවෙයි මේක. ඒතර එයා බලන්න මෙහි පුංචි අර්බුදයකට විකල්පය තෝරගත්තේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ අතහරින එක. එච්චරට මොටයි අද මිනිසුන්ගේ ප්‍රඥාව. ඉතින් මේ මනුස්සයට තේරෙන්නේ මම තමයි අමාරු වැටෙන්නේ කියලා තේරෙන්නේ. එයා හිතන්නේ අර හාමුදුරුවන්ට රිද්ද වෙයි. එහෙම නැත්නම් පන්සලට රිද්ද වෙයි. බුද්ධ ශාසනයට රිද්ද වෙයි කියලා. මේක මිනිස්සෙක් බුද්ධ ශාසනයෙන් අයින් වුණා කියලා බුද්ධ ශාසනය කඩා වැටෙනවද? නෑ. නමුත් ඒකේ අවධානම තියෙන්නේ Tamanට. සීල එක සීල බෘතවලට අහු වෙලා යනවා. එතකොට ඊළඟ තමයි කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන්නේ. අත්වාද උපාදාන කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධ ලෝකයට බැඳෙනවා. පංචස්කන්ධ ලෝකයට බැඳෙනවා. ඒතරේ පංචස්කන්ධ ලෝකෙට බැඳින්නේ කොහොමද දන්නවද? මම කියලා බැඳෙනවා. මගේ කියලා බැඳෙනවා. මගේ ආත්මය කියලා බැඳෙනවා. තණ්හාවෙන් බැඳෙනවා. දිට්ඨියෙන් බැඳෙනවා. මානෙන් බැඳෙනවා. මගේ ආත්මය කියලා රූපයට අහු වෙනවා. රැවටෙනවා. වේදනාවට රැවටෙනවා. මම තමයි විඳින්නේ කියලා. සංඥාවට රැවටෙනවා. රූප සංඥා මම තමයි අඳුනගත්තේ කියලා. මගේ තමයි මේ රූප සංඥා කියලා. සංස්කාර වලට අහු වෙනවා. හිතේ ඇතිවෙන රූප සංචේතන වලට අහු වෙලා යනවා. විඥාණයට අහු වෙනවා. විඥාණි කියන්නේ තනි මායාවක් කියලා යාට තේරෙන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ අත්වාද උපාද. ඔන්න ඔය විදියට හිත බැඳෙනව නේද? බැඳිච්ච තැන්වල කර්ම සකස් වෙනවා. බැඳිච්ච තැන්වල කර්ම සකස් වෙනවා. ඒකයි කිව්වේ විපාක පිණිස කර්ම හැදෙන්නේ මොකක්ද? උපාදාන නිසා. උපාදාන පත්‍ය භව. උපාදානයේ නිසා භවය හැදෙනවා. භවය නිසා ජාතිය. ජාතිය නිසා ජරා මරණ දුක. ඊට පස්සේ ආයෙත් දැන් පිටිපස්සට බලනවා. උපාදානය ඇති වුණේ කුමක් නිසාද? නිකාම්ම පහළ වුණාද උපාදානය කියලා එකක්? නැහැ. උපාදානය ඇති වෙන්න හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? ඔන්න දැන් එයා මුල හොයාගෙන යනවා. උපාදානය ඇති වෙන්නේ හිතේ තණ්හාව තියෙන නිසා. තණ්හාව තියෙන වෙලාවට උපාදානය ඇති වෙනවා. හිතේ තණ්හාව තිබ්බාම යා කාමයන් උපාදානය කරගන්නවා. තණ්හාව තිබ්බාම මේ කාම ලෝකේ උපාදානය කරගන්නවා. කොහොමද උපාදානය කරගන්නේ? කාමෝපාදානයන් ඇති වෙන්නේ කොහොමද පින්වත්නි? කාමෝපාදානයන් ඇති වෙන්නේ මේ කාම ලෝකයේ නිරන්තරයෙන්ම නිරතුරුවම අහෙන් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මෙන්න මේ කාරණා මුල් කරගෙන එයා අහෙන් දකින රූපේ කෙරෙහි හිතේ තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවක් නැත්තම් ඒ රූපය අතහැරෙනවනේ. ශබ්දයේ කෙරෙහි ශබ්ද තණ්හාවක් ඇති වෙනවා. ඒ ශබ්ද තණ්හාව නැත්තම් අතහැරෙනවනේ එතනම. ශබ්ද තණ්හාව නැත්තම් ඊට පස්සේ ගන්ධ තණ්හාවක් තියෙනවා. ගන්ධ තණ්හාව නැත්තම් එතනම අතහැරෙනවනේ. රස තණ්හාවක් තියෙනවා. ඒකයි රස හොයන්නේ ලෝකෙට ගිහින්. මේ විදියට පින්වත්නි හිතේ ඇතිවෙච්ච තණ්හාව නිසා තමයි බැඳෙන්නේ. තණ්හාව ඇතිවෙච්ච තැන්වල හිත බැඳෙනවා. බැඳිච්ච තැන්වල කර්ම හැදෙනවා. කර්ම හැදුනාම ඒ කර්මයට අනුව ප්‍රතිඵලයක් හදලා දෙනවා. මොකද්ද? ජාතිය. බිත්තරාස්සේ හරි, ගර්භාෂාස්සේ හරි, කුණු ගොඩවල් ඇස්සේ හරි, ඕපපාතිකව හරි අර විපාක පිණිස කර්මීට අනුරූපීව ඒ තැන උපත හදලා දෙනවා. ඊට අනුව ඊට සාපේක්ෂව තමයි ජරා මරණ දුක. ඊට සාපේක්ෂවයි ජරා මරණ දුක ඇති වෙන්නේ. ඒතර මේ විදියට දැන් ආයෙත් උඩට බලනවා. ආයෙත් පහළට බලනවා. ආයෙත් උඩට. මේක භාවනාවෙන් දැක්කහම පින්වත්නි හිත සංස්කාරයන්ගෙන් නිදහස් කරගන්න පුළුවන්. බොහොම මේ සරලව කියලා දුන්නාට මේක Tamanගේ අවබෝධයක් කරගන්න. අපි කියන ඒවා අහන්න එපා.
මේ අපි කියන ඒවා ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. මේ කියන ඒවා ධර්මයේ ගලපලා බලන්න පටිච්ච සමුප්පාදයේ මූලික ත්‍රිපිටකයත් එක්ක කොයිතරම් සැසඳෙනවද ගැලපෙනවද කියලා පින්වත්නි හොඳට හොයලා බලා ගන්න. එහෙම හොයලා බැලුවේ නැත්නම් එයාට ධර්මයේ අල්ලගන්න බෑ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි තණ්හාව ඇති වෙන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් තණ්හාව ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. තණ්හාව ඇති වෙන්න හේතුවක් තියෙනවා. මොකද්ද? තණ්හාව ඇති වෙන්නේ වේදනා පච්චය තණ්හා. විඳින්න යනවා. රූපේ විඳිනකොට රූපේට තණ්හාව ඇති වෙනවා. ශබ්දේ විඳිනවා, රස කරනවා. ඒ විඳිනකොට ඒ ශබ්දේ කෙරෙහි හිතේ තණ්හාවක් උපදිනවා. බලන්න කොච්චර සියුම්ද මේ ක්‍රියාවලිය. අපි ඇහෙන් රූපේ විඳහම ඒ විඳින රූපේට නේද තණ්හාව ඇති වෙන්නේ. නොවිඳපු රූප වලට ඔබට කවදා හරි තණ්හාවක් තියනවද නැහැ? විඳපු දෙයටයි තණ්හාව තියෙන්නේ. ඒතර විඳින්න නැති දේවල් වලට ලෝකේ තණ්හාව කියලා එකක් ඇති වෙන්නේ නැහැ. ඒතර වේදනාපච්චය තණ්හා කිව්වේ විඳීම් ඇති වෙනවා. ඒතර විඳීම් වල ආකාර 6ක් තියෙනවා. මොනවද? විඳීම් වල ආකාර 6යි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එහෙනම් වේදනාවේ ආකාර 6යි. 6 ASCII තවත් 3ක් තියෙනවා. 6 3න් වැඩි කරන්න ඕනේ. කීයද? 18යි. මොනවද ඒ 3? රූප සංචේතන රූපේ නිසා ඇති වෙන විඳීම සැප වේදනාවක්ද විය හැක, දුක් වේදනාවක්ද විය හැක, මධ්‍යස්ථ විඳීමක්ද විය හැක. ශබ්දේ නිසා සුඛ වේදනාවක්ද විය හැක, දුක් වේදනාවක්ද විය හැක, අදුක්කම සුඛ වේදනාවක්ද විය හැක. ඔය විදිහට ආයතන 6ේම 3 ආකාරයකින් පවතින වේදනාව දකින්න ඕන. ආයතන 6ේම මේ ක්‍රියාවලිය දැනගන්න ඕන. ඒතර ආයතන 6ේම මේ ක්‍රියාවලිය දැනගන්නකොට දැනගත්ත තැන පින්වත්නි එතකොට අපිට තේරෙනවා රූප තණ්හාව ඇති වෙන රූපය නිසා චක්කු සම්පස්සජ වේදනාව නිසා. ඒකනේ තණ්හාවේ ආකාර 6ක් තියෙන්නේ. ඒතර තණ්හාවේ ආකාර 6ක් තියෙනවා. වේදනාවේ ආකාර 6ක් නිසා තමයි තණ්හාවේ ආකාර 6ක් වුනේ. එතකොට එහෙමනම් අපි දැනගන්න ඕන වේදනාව යම් තැනක තිබ්බොත් ඒ විඳින වේදනාව මුල් කරගෙන යාගේ හිතේ තණ්හාවක් ජනිත වෙනවාමයි. රහතන් වහන්සේට මේක වෙන්නේ නැත්තේ රහතන් වහන්සේ දැක්කාම දැක්කා කියන තැන අතහැරලා දානවනේ දැකීම් මාත්‍රයකින්. දැකීම් මාත්‍රයක් විතර. අපිටත් එහෙම ඒවා තියෙනවනේ දීටිකම. අපිටත් එහෙම තියෙනවා. හැබැයි අපිට ඒක අපිට සාමාන්‍යයෙන් හැම මොහොතකම පවත්වන්න බෑනේ. දැන් අපි යම් පාරේ යනකොට ගල් කැටයක් තියෙනවා. ඉතින් ගල් කැටේ දකින්නවනේ. විශේෂ අදහසක් ප්‍රපංචකරණයකට අහු වෙනවද නැහැ. නිකන් දැකීම් මාත්‍රයක් විතරයි. එහෙනම් සාමාන්‍ය පෘථග්ජනයේ හිතේ තුල උනත් මේ දැකීම් මාත්‍රයකින් අතහැරෙන දේවල් නැද්ද? තියෙනවා. මේ වල් පැල තියෙනවා පාරේ. පාරේ ඇවිදගෙන යනකොට අපිට විශේෂ අදහසක් එන්නේ නැහැ. දැක්ක තැන අතහැරෙනවා. නමුත් අපිට හැමතැනම දැක්ක තැන අතහැරෙන්නේ නැහැනේ. අපිට සුඛ ආස්වාදයේ ගෙනත් දෙන දේවල් ඔළුවේ හිටිනවා. දුක්ඛ ආස්වාදයේ ගෙනත් දෙන දේවල් ඔළුවේ හිටිනවා. තුන රහතන් වහන්සේගේ ස්වභාවය තමයි කුමක් දැක්කත් කුමක් දැනුණත් කුමක් ඇහුණත් කුමක් හිතුණත් හිතිච්ච තැන මත හැරෙනවා. දැක්ක තැන මත හැරෙනවා. දැනුණු තැන මත හැරෙනවා. හිතුණු තැන මත හැරෙනවා. ඊළඟට පින්වත්නි ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම විඳීමක් ජනිත වුණේ කොහොමද කියලා එතනින් පස්සට බලන්න ඕනේ. එයා පිටිපස්සට බලන්න එපා. විඳීමක් ජනිත වුණේ ඇයි? විඳීමක් ජනිත වුණේ නිකම්ම නෙමෙයි. වේදනාව ඇති වුණේ ස්පර්ශය නිසා. ස්පර්ශයෙන් තමයි වේදනාව ඇති වෙන්නේ. ඒකට කොහොමද පාලියෙන් කියන්නේ? පස්සපච්චය වේදනා කියලා. ස්පර්ශය කියන්නේ කරුණු තුනක එකතු වෙනවා. මේවා ගැන අපි මීට කලින් කියලා තියෙනවා. නමුත් මේ පටිච්චසමුපාදින් දේශනාව කරන්න ගියපු නිසා මේ පටිච්චසමුපාද තියරි එක අපි පැහැදිලි කරන්න හිතුවේ. එතකොට මෙහෙම හිතන්න පින්වත්නි.
ස්පර්ශය. ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියන තුන එකතු වෙනවා. එකතු වීම ස්පර්ශය. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධයි. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වුණාම ස්පර්ශයේ පස්සපච්චය වේදනයි. එහෙම එකතු වුණාම විඳිනවා. එකතු වුනේ නැත්තම් විඳින්නේ නැහැ. ඊට පස්සේ කන නාසයයි ගඳ සුවඳයි ගාන විඥානයයි තුන එකතු වෙනවා. එකතු වුණාම විඳිනවා. නිරුද්ධ වුණාම විඳින්නේ නැහැ. දිවයි රසයයි ජීවහා විඥානයයි තුන එකතු වෙනවා. එකතු වුණාම විඳිනවා. මේ තුන වෙන් වුණාම විඳින්නේ නැහැ. එහෙනම් සංයෝගයේ ස්පර්ශය නිසාමයි විඳින්නේ. නැත්තම් දන්නෙත් නැහැ. රූපයක් දැක්ක රූපයක් පේන්නේ නැත්තම් කොහොමද රූපයක් විඳින්නේ? පේන මට්ටමේ ස්පර්ශය නිසානේ. මේ පේන මට්ටමේ ඉන්නේ ස්පර්ශේ පදනම් කරගෙන. පේන මට්ටමේ ඉන්නේ ස්පර්ශේ පදනම් කරගෙන නම් ස්පර්ශේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි. එතකොට ස්පර්ශ මේ ඇහැයි රූපය ඇහි විඥානය තුන එකතු වෙනවා. ඒ තුන ස්පර්ශයේ ඒ නිසා එයාට චක්කු සම්පස්සජා වේදනාවක් හට ගන්නවා. එයා ඇහෙන් විඳිනවා. විඳින දෙයට හිතේ තණ්හාවක් ඇති වෙනවා. රූප තණ්හාවක්. ඒ තණ්හාව ඇති වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච රූපේ උපාදානය වෙනවා. ඒකට කියන්නේ තණ්හාපච්චය උපාදානං. ඇසින් දැක්ක රූපේ නිසා ඊට පස්සේ කර්ම සකස් කරගන්නවා. ඒකට කියන්නේ භවය. භවය නිසා පින්වත්නි කර්ම සකස් වුණාම සකස් වෙච්ච තැන්වල අයාගේ ಜಾතිය පහළ වෙනවා. ඒක ಜಾතිය ඊට අනුව දුක. අන්න ලස්සන්ට ලිහිනවා නේ. ආයෙත් උඩට බලනවා. ආයෙත් උඩට බලනවා. එතකොට එහෙමනම් වේදනාවක් ජනිත වුණේ ස්පර්ශය නිසා නම් ස්පර්ශය නිකම් ඇති වෙච්ච එකද? නෑ නෑ. ස්පර්ශයත් හේතු සහිතයි. ස්පර්ශය කියන්නේ සංකස් වෙච්ච දෙයක්, සංකතයක්. ස්පර්ශයට හේතුව මොකක්ද? සලායතන පච්චයා පස්සෝ. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙන්නේ. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියලා ආයතන හයක් නැත්තම් මෙහිම ආයතන හයක් නැත්තම් කොහෙද පින්වත් නිස්පර්ශයක්? චක්කායතනය කියලා එකක් තිබ්බ නිසා තමයි ඇහැට රූප පේනුනේ. සෝතායතන කියලා එකක් තියෙන නිසා තමයි ඇහෙන්නේ. ඇහෙන දෙයට තමයි තණ්හාව ඇති වෙන්නේ. ඉතින් මේ ආයතනේ නැත්තම් කොහෙද මේ උපාදානයක් හරි භවයක් හරි ಜಾති මොකක්වත් නැහැ නේ. එතකොට අපි දැනගන්න ඕන ස්පර්ශ වෙන්නේ සලායතන කියලා එකක් තිබ්බොත් චක්කායතන කියලා එකක් නැත්තම් රූපය දකින්න මට්ටමක් නැහනේ. දැකීම් මට්ටම නැත්තම් කොහෙද? ඉතින් දකින්න දෙයට නම් තණ්හාව ඇති වෙන්නේ. දැකමු නැති දේවල් වල තණ්හාව ඇති වෙන්නේ නැහනේ. එතකොට එතන ඉඳලා තේරුම් ගන්න පින්වත්නි මේ විදියට කොහොමද මේ ලෝකයම ඇති වෙන්නේ මොන විදියටද? ලෝකයම ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම ආයතන හය නිසා. ඒකයි මේ ආයතන හයේ තණ්හාව හදනවා කියලා අපි නිතර දේශනාවලදී කියන්නේ. හැබැයි ආයතන හයත් නිකම් ඇති වුණා නෙමෙයි. ආයතන වෙන්නේ කොහොමද? චක්කායතන වෙන්නේ කොහොමද? ඉන්ද්‍රියක් තියෙන්න පුළුවන්. නමුත් ආයතනයක් වෙන්නේ කොහොමද? ආයතනයක් වෙන්නේ පින්වත්නි නිකම්ම නෙමෙයි. ආයතනයක් වෙන්නේ මෙන්න මේ විදියටයි. කොහොමද? නාම රූප පච්චයා සලායතනං. නාම ලක්ෂණයයි රූපණ ලක්ෂණයයි දෙක එකතු වෙන්න ඕන. එකට හිටවපු ධර්මිටි දෙකක් වගේ මේ දෙක. එකක් නිසා තව එකක් යැපෙනවා. එකක් නිසා තමයි අනිත් එක යැපෙන්නේ. එතකොට එකක් නිසා අනිත් එක යැපෙනවා නම් නාම රූප කියලා දෙකම නැත්තම් එතන ආයතන නැහැ. නාමී කියන්නේ මොකද්ද? නාමී කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ. රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්හි හැදිච්ච රූපය. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මෙන්න මේ ටිකෙන් හැදිච්ච රූපය. එතකොට මේ රූපයක් තියෙන්න ඕන. රූපේ විතරක් තිබ්බට මේ ආයතනයක් වෙන්නේ නැහැ නේ. ආයතනයක් වෙන්නේ නාම වේදනාව ඇති වෙන්න ඕනේ ඇසහර. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය යන්න ඕනේ ඇහැහරා. ඊට පස්සේ මනසිකාරය ගියාට පස්සේ ස්පර්ශ වෙන්න ඕන. ස්පර්ශ වීම මුල් කරගෙන චේතනා පහළ වෙන්න ඕන. ඊට පස්සේ වේදනා සංඥා පහළ වෙන්න ඕන. විඳින්න ඕන. එතකොට තමයි මේ නාම ධර්ම මේ ඔක්කොම හැංගීම්. මේ හැංගීම් ටිකත් එකතු වෙන්න ඕන. ඇසත් එක්ක මිශ්‍ර වෙන්න ඕන. මේ එළියේ තියෙන ඇහැ තියෙන මේ ඇහත් එක්ක මිශ්‍ර වෙන්න ඕන. ඔන්න ඔය කාරණා. ඔකට කියන්නේ නාම රූප ධර්මයන් පහළ වෙනවා. ඔන්න ඔය නාම රූප ධර්මයන් පහළ වුණාම තමයි චක්කායතනෙ පහළ වෙන්නේ.
නාම රූප ධර්මයන් නැති තැනක ආයතන හැදින්නේ නැහැ. දැන් මේ මොහොතේ ඔබට කය ආයතනයක් වෙන්න නොවෙන්න පුළුවන් කාය ආයතනෙ. ඇයි ඔබට කය ආයතනයක් නොවෙන්නේ? කාය ආයතනේ නැත්තේ සමහර විට ඔබට මේ වෙලාවේ තියෙන්නේ චක්ක ආයතනේ, සෝත ආයතනේ ආදී ආයතන. ඒතර මේ කය තියනවද කියලාවත් දන්නෙත් නෑ අපිනේ. මෙහෙම රූපයක් මට තියනවද කියලා මතකද දැන්? මතක නෑ. මේ පස්සේ මේ පැත්තට යනකොට තමයි ඔන්න ආයතන. මේ පැත්තෙන් නාම රූප ධර්ම ටික පහළ වෙන්න ඕනේ. එතකොට තමයි පින්වත්නි නාම රූප ධර්මයන් පහළ වෙනකොට සලආයතන වෙන්නේ. නම් මේ නාම රූප ධර්මයන් පහළ වුණේ කොහොමද? නාම රූප ධර්ම ඇති වුණේ නිකම්ම නෙමෙයි. නාම රූප ධර්ම ඇති වුණේ ඉබේම නෙමෙයි. නාම රූප ධර්මයන් නැති වුණේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා නාම රූප ධර්මයන් ජනිත වුණේ බුදුරජාණන් දේශනා කරන විඥාන පච්චයා නාම රූපං විඥානයක් ප්‍රතිසන්දිය ලැබපු නිසා. විඥානයක් බැහැගත්තේ නැති තැනක නාම රූපත් නැහැ සලආයතනත් නැහැ. විඥානයක් බැහැගත්තේ නැති තැනක නාම රූපත් නැහැ සලආයතනත් නැහැ. නාම රූපයි සලආයතනයි ඔක්කොම නැත්තම් විඥානයක් නැති තැනක විඥානීය පිහිටපු තැනක විඥානය බැහැගත්තොත් විතරමයි නාම රූප ධර්ම පහළ වෙන්නේ. ගස් වලට නාම රූප ධර්ම නැති එකයි. ඇයි? විඥානයක් නැහැ. විඥාන පත්‍ය නාම රූපං. එතකොට විඥානයක් බැහැගත්ත නිසා නාම රූප කියලා ධර්ම දෙකක් පහළ වුණා. ඊට අනුව ආයතනයක් හැදුණා. ආයතනයේ නිසා ආයතන ස්පර්ශ වුණා. ස්පර්ශය නිසා විඳා. විඳපු දෙයට තණ්හාව ඇති වුණා. තණ්හාව ඇති වෙච්ච එකම උපාදානෙ වුණා. උපාදානෙ වීමට අනුව කර්මයක් හැදුණා. කර්මයට අනුව ජාතිය පහළ වුණා. ඊට අනුව ජරා මරණ දුකක් හැදුණා. විඥානයේ පහළ වුණේ කුමක් නිසාද? විඥානයේ පහළ වුණේ නිකම්ම නෙමෙයි. විඥානයේ පහළ වුණේ පින්වත්නි සංකාර නිසා. සංකාරපච්චය විඥාන. මොනවද සංකාර කියන්නේ? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පින හෝ පව හෝ ධානසිත හෝ කියන කාරණා තුන පදනම් කරගෙන තමයි පින හරි පව හරි ධානසිත හරි තුන එකතු වෙච්ච තැනක තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම පින හරි පිනට අනුව හෝ පවට අනුව හෝ ධානසිත වලට අනුව තමයි එයාගේ විඥානය බැහැගන්නේ. එතකොට එයාගේ විඥානය බැහැගන්නේ එහෙම නම් එයාගේ විඥානය බැහැගන්න මට්ටම එතන නම් තියෙන්නේ. එතකොට පිනට අනුව විඥානය පැලවෙනවා, පවට අනුව විඥානය පැලවෙනවා, ධාන සිත් වලට අනුව විඥානය පැලවෙනවා. ඔය තුනට අනුව තමයි විඥානය පැලවෙන්නේ. ඇයි මේ මිනිස්සු පින් කර කර පව් කර කර ධාන දියුණු කර කර ඉන්නේ? ඒගොල්ලන්ට චතුරාර්ය සත්‍ය කියලා එකක් දන්නේ නැතිකම අන්න අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාරා. එතකොට එහෙනම් මතක තියාගන්න පින කරන්නෙත් අවිද්‍යාවට, පව කරන්නෙත් අවිද්‍යාවට, ධාන දියුණු කරන්නෙත් අවිද්‍යාවට. ඒවයින් උදව්ව තියෙන්න පුළුවන්. නමුත් ඒකේ නතර වෙලා ඉන්නවා නම් ඒක අවිද්‍යාවට කරන දෙයක්. අවිද්‍යාව නිසා පින් හෝ පව හෝ ධාන සිත් දියුණු කරනවා. ඊට අනුව යාගේ විඥානයේ ප්‍රතිසන්දිය ලැබනවා. ඊට අනුව නාම රූප ධර්ම එකතු වෙනවා. ඊට අනුව ආයතන හැදෙනවා. ආයතන හැදුනට පස්සේ ස්පර්ශ වෙනවා. ස්පර්ශය නිසා මිනිසු විඳිනවා. විඳින දෙයට තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානෙ වෙනවා. උපාදානයට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. ඊට අනුව ජාතිය පහළ වෙනවා. ඊට අනුව ජරා මරණ දුක්. හොන්නෝක එහාට මෙහාට දෙපැත්තට අනුලෝම පටිලෝම වශයෙන් බලනකොට යා කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඔබ හැම දිනාටම ධර්මාවබෝධය පිණිස